පළවෙනි ගානේ අහන්නේ පුතේ රුපියල් 2500න් පහෙන් දෙකක් වියදම් කළාම ඉතිරි මුදල. දැන් මේ ගාන ගොඩක් අය හොයන්නේ 2500 ගුණ කරනවා පහෙන් දෙකකින්. මම මේ කරන්නේ එක විදිහක් හොඳයි පහෙන් දෙකකින් ගුණ කරනවා. එතකොට මේ ලැබෙන්නේ වියදම් කරපු ගාන. එතකොට එහෙනම් මෙතන 5000යි බෙදීම් 5. ඒ කියන්නේ හරිනේ පුතේ. වියදම් කරලා තියෙන්නේ පහෙන් දෙකක් නම් වියදම් කරපු ගාන 1000යි නේ පුතේ. හෙලෝ ඔව් සර්. 2500න් 1000 ගියාම කීයක් හිතුවද? රුපියල් 1500යි. ඔව් 1500ක් ඉතුරුයි. මේ ගාන කෙලින්ම හොයන්නත් පුළුවන් මෙහෙම. දැන් පහෙන් දෙකක්නේ වියදම් කරලා තියෙන්නේ. එහෙනම් ඉතිරි ගාන වෙන්නේ පහෙන් එකයි. පහෙන් 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 3යි. එහෙම ගන්නත් පුළුවන් කෙලින්ම. ඕගලන්ට සුසු ක්‍රමෙකින් මේක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 5ට 1යි මේකට 500යි 500 3ක් 1500. 1500 තිබ්බනම් ලකුණු 2යි. ඒක පැහැදිලිද ළමයි? හෙලෝ. ඔව් සර්. හරි ඊළඟට වර්ගමූල 18 අගය 4 හා 5 අතර පිහිටයි. එහෙනම් පළවෙනි සන්නිකර්ෂණීය අගය ගන්නකොට දැන් මූල 18 කියන පුතේ ආසන්න වෙන්නේ 16ට නේ. එතකොට 4.1 4.2 4.3 අපිට ඊට එහා ගියන්න අවශ්‍යත් නැහැ. ඒවා එන්නෙත් නැහැ ඊට එහා ගිය. අපි දැන් බලමු මම මුලින්ම 42 කියන්නේ 4.2 ගුණ කරන්නම් 4.2කින් 4යි 8යි බිඳුවක් දාගත්තා 8යි 16යි 8යි 8යි 16න් 6යි එකක් ඉතුරුයි 17යි 4යි අපි අනිකත් අරන් බලමු 43 9යි 12යි බිඳුවක් දාගත්ත 4 වරක් 12න් 2යි එකක් ඉතුරුයි 17යි 9යි 4යි 8යි 1යි පුතේ මේ 17.64 සහ 18.49 කියන සංඛ්‍යා දෙකෙන් මූල 18ට වඩා කිට්ටු කවුද? 4.2. ඔව් දැන් මෙතන තියෙන හැටියට නම් උත්තරේ එන්න ඕනේ මූල 18ට වඩා කිට්ටු පුතේ 17.64 කියන එක. ඒ කියන්නේ උත්තරේ හරි කිව්වා 4.2යි. ලකුණු 2යි. ඊළඟ ගාන දරුවනේ එක්තරා ගොන්නැගිල්ලක තීන්තාලෙප කිරීම සඳහා මිනිසුන් 6 දෙනෙකුට දින 4ක් ගත වේ. මෙම කාර්ය දින 6කින් නිම කිරීම සඳහා යෙදවිය මිනිස් සංඛ්‍යාව. එහෙනම් පුතේ මට කියන්න මේක මිනිස් දින කීයක වැඩක්ද? මිනිස් දින 24යි.
ඔව් මේක වැඩ කරන්නේ මිනිසුන් 6ක් දින 4ක් නේ. එතකොට මිනිස් දින වෙන්නේ 6 වරක් 4 24යි. දැන් මේ මිනිස් දින ගානම වැඩේ කරන්න අපෙන් අහන්නේ මිනිසුන් ගාන. දවස් 6කින් කරන්න. මිනිසුන් අපි x කියලා ගත්තොත් මෙතන 6යි. x කියන්නේ 4යි. ආව නේද? මිනිසුන් 4යි නේ පුතේ ඕනේ. ඔව් සර්. හරි ලකුණු 2යි. කවුරු හරි කෙනෙක් උත්තරේ වැරදිලා හැබැයි මිනිස් දින 24 විතරක් හොයලා තිබ්බත් ලකුණක් හම්බ වෙනවා. ඊළඟට 4 වෙනි ගාන. 4යි xy උඩ 15 අපි මේක කරන්නේ පුතා පරස්පරයෙන් ගුණ කරනවා. පරස්පරය කියන්නේ බෙදීමේ ලකුණට පසුව ඉන්න එක්කෙනාගේ උඩ යට මාරු කරලා ලියනවා අපි. හරි. ඊට පස්සේ මම නැවත වරක් ලියලා මේක සුළු කරන්න. අපි දැන් සුළු කරමු. මේකේ y ට y කැපෙනවා. ඊළඟට මේකට පස් වරක් 2යි 10ට ඊළඟට 15ට පස් වරක් 3යි. ඔච්චරයි නේ. කැපෙන ඒවා ඉවරයි. උත්තරේ එන්නේ පුතා 8ix. කියන්නේ 4ix වරක් 2 8ix. උඩ එන්නේ 3 වරක් 3 9යි. මෙහෙම උත්තරයක් ආවත් දරුවනේ. ආව සර්. හරි. ඊළඟට පස්වෙනි ගාන රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x යගේ සොයන්න. දැන් x කියන්නේ පුතා බාහිර කෝණයක්. දැන් සමහර ළමයි ටග් ගාලා ලියනවා මෙහෙම. x සමානයි 20යි 70යි එකතු කරලා 90යි කියලා ලියුවා. ඒක වැරදි. එන්න ඕනේ මුලින් මෙන්න මේ කෝණේ හොයාගන්න ඕනේ. බාහිර කෝණේ සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. නේද? මේ කෝණය යගේ හොයාගන්නේ කොහොමද දරුවෝ? 180න් 70ක් අඩු කළාම හරි. 110ක් එනවා නේද? ඔව් සර්. එතකොට x ළඟ එන්නේ කීයද? 110යි අර අංශක 20යි එකතු කරන්න. 130යි. ආවද එහෙම උත්තරයක්? ආව සර්. හරි. දැන් මේකේ 130 වට ලකුණු 2යි රූප සටහනේ මේ 110 හරි ලකුණු කළොත් ඕගලන්ට ලකුණක් හම්බ වෙනවා. හරි. එතකොට සර් ලකුණු 3යිද ඔක්කොම? නෑ පුතේ. ලකුණු 2යි හම්බ වෙන්නේ. දැන් මේ උත්තරේ වැරදිලා හැබැයි කිසියම් ළමයෙක් මෙතන 110වත් ලකුණු කරලා තියෙනවා. එහෙම වුණොත් එකක් හම්බ වෙනවා යාට. කියන්නේ ගාන ලකුණු බිඳුව වෙන්නේ එකක් දෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ අපි එනවා 6 වෙනි ගානට. මෝටර රථයක් එක්තරා කාල සීමාවක් තුළ ගමන් කළ දුර පිළිබඳව දුර කාල ප්‍රස්ථාරයට අනුව මෝටර රථයේ වේගය. අපි දන්නවා පුතේ වේගය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ තියෙන අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනසක් බෙදීම x කණ්ඩාංක වෙනස. හරිද? එතකොට අපිට පුළුවන් මෙතන මේ ඕනෑම තැනකින් ගත හැකි හොඳයි. මම මෙතනින් ගන්නම්කෝ. මේ අතර පරතරය මම සලකන්නම්කෝ. මේ උස එනවා කීයක්ද? 120යි 40යි කියන වෙනස කීයද? 80යි නේද? කිලෝමීටර 80. මේ වෙනස කීයක් එනවද පුතේ? 3 එකක් ගියාම 2යි. එහෙනම් වේගය කියන්නේ කීයද දරු?
වේගය කියන්නේ 80 80 බෙදීම 2. උත්තරේ කීයද? 40 අන්න හරි. පැයට කිලෝමීටර 40යි. පැයට කිලෝමීටර 40යි. හරි. ඒකේ මෙන්න මේ අවස්ථා ඔක්කොම يعني සමහර අයට ගන්න පුළුවන් මෙහෙම. දැන් මේ පොඩි තැනක් ගත්තොත් මේ පහලින්ම ගත්තොත් 40 බෙදීම 1 කියලා ලියත හැකියි. එහෙම නැත්නම් 80 බෙදීම 2 කියලා ගත හැකියි. ඕනනම් 120 බෙදීම 3 කියලා ගන්නත් පුළුවන්. ඒ ඕනේ අවස්ථාවකින් අනුක්‍රමණය හොයන්න පුළුවන්. සර් ඔව් කියන්නේ. සර් හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? හරි සර් thank you සර්. හරි. ඊළඟට දරුවනේ සිලින්ඩරාකාර තීන්ත භාජනයක විෂ්කම්භය 28 හා උස 40ක් වේ. එහි වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස ඇලවිය හැකි ලේබලයක අවම වර්ගඵලය සොයන්න. එතකොට අපි දන්නවා සිලින්ඩරයක් ගත්තාම සිලින්ඩරයේ ඔය කියන කොටස කියන්නේ වක්‍ර පෘෂ්ඨය දිගෑරියොත් එන ඍජුකෝණාශ්‍රාකාර කොටසක් මේ වගේ. පුතේ උස 40යි කියලා කියන්නේ මේ ඍජුකෝණාශ්‍රයේ පළල 40ක් වෙන්න ඕනේ. මේකේ විෂ්කම්භය 28යි කියන්නේ සිලින්ඩරයේ අරය වෙන්නේ 14යි. දරුවනේ මට කියන්න සිලින්ඩරයේ දිග හොයාගන්නේ කොහොමද කියලා. කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨයේ දිග හොයාගන්නේ කොහොමද කියන්න. අන්න හරි. අර පහළ කොටසේ පරිධියෙන් තමයි හොයාගන්නේ. ඒ කියන්නේ 25R නේ. නැත්තම් 5D දාලත් පුළුවන්. හරි. එතකොට අවම වර්ගඵලය හොයන්නේ අපි දන්න සූත්‍රය මේකේ. මේකේ h නම් උස 25RH. දැන් ඔයගොල්ලෝ දන්නවා දෙවාරයක් 7න් 22 වරක් අරය කියන්නේ 14 වරක් h කියන්නේ 40. දෙවරක් 7න් 22 වරක් 14 වරක් 40. 7ට 1යි 14ට 2යි. මේකේ උත්තරේ එනවා පුතේ. මෙතන දෙවරක් 2 4යි 88 වරක් 40. 3520යි. ඔව් දෙක දැම්මා 3ක් ඉතුරුයි. 3520ක් එන්න ඕනේ. ආවද ඔයගලන්ට? සර් ආවා. රයිට්. ලකුණු 2. ඊළඟ 8 වෙනි ගාන දී ඇති තොරතුරු ඇසුරෙන් සරල රේඛාවේ අනුක්‍රමණය. මේක ඊටාම් පහසු ගණන් මේකත් කලින් වගේ මෙහෙම වෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම අර කියලා දීපු ආකාරයට ලක්ෂ දෙකේ ඛණ්ඩාංක භාවිතයෙන් මේක කරන්නත් පුළුවන්. හරිද? රයිට්. දැන් මේකේ අපි ලක්ෂ දෙකේ ඛණ්ඩාංක මෙතන ඛණ්ඩාංක කී දරුව එන්නේ? මෙතන ඛණ්ඩාංක කීයද? මෙතන ඛණ්ඩාංකය වෙන්නේ බිඳුවේ අන්න හරි. බිඳුවේ 3. හරි. එතකොට m සමාන අපි ලියලා මෙහෙම. y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. උත්තරේ ගත හැකි 7න් අඩු කරනවා 3ක් 2න් අඩු කරනවා බිඳුවක්. 7න් 3ක් 4යි 2යි. අනුක්‍රමණය 2යි දාවේ. ඔව් සර්. හරි. සමහර අයට දැන් පාඩම් කරලා නැත්නම් සමහර පාඩම් වලට ලකුණු දුන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හොඳයි. දැන් මේකේ අර වෙනසෙන් ගන්න ගියොත් පුතා වෙන්නේ මෙහෙමයි. මෙතන තියෙන 2. හරිද?
මෙන්න මේ උස එනවා 4ක්. 7යි මෙතන 7නේ තියෙන්නේ. 4යි. මෙතන මේ කොටස එනවා 2ක්. 4 බෙදීම දෙකෙන් උත්තරේ ගන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයකට අනුක්‍රමණයේ හේවනම් 2ක් කියලා ආවනම් එච්චරයි. හරිද පුතේ? හරි සර්. හරි. ඊට පස්සේ දරුවනේ 9 වෙනි ගාන විසඳන්න තියෙන්නේ. ඒකේ x වර්ග ඍණ 4x සමානයි බිඳුව තියෙන්නේ. අපි දන්නවා මේ වගේ ඒවා මේකට කියනවා වර්ග සමීකරණයක්. මේක විසඳනකොට x පදයක් ගන්නවා එළියට. ඇතුළේ එන්නේ x ඍණ 4 සමානයි බිඳුව. පළවෙනි පියවර. ගුණිතයක් බිඳුවට සමාන වෙනවා නම් එකක් අනිවාර්යෙන් බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ x සමානයි බිඳුව හෝ අනිත් එක x ඍණ 4 සමානයි බිඳුව. එහෙනම් පුතේ උත්තරේ එන්න ඕනේ x සමානයි බිඳුව හෝ අනිත් එක x සමානයි 4. මේ අගයන් දෙකම තිබේ නම් ලකුණු දෙකයි. ඊළඟ ගානේ රූපය අනුව A ඡේදන B. A ඡේදන B කියන්නේ පුතේ Aටත් Bටත් දෙන්නටම අයිති කොටස මේ තියෙන්නේ. B විතරයි පාට කරන්නේ. හරිද දරුවනේ? හරි හරි. සර්. හරි. දකුණු දෙක. ඍජුකෝණාශ්‍රයක දිග ඒකක 3x සම 2yද පළල ඒකක x ඍණ yද වේ. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය සඳහා බීජීය ප්‍රකාශනයක් දක්වන්න. මොකද්ද? 3x ධන 2y එකතු කිරීම x ඍණ y ආයි 3x ධන 2y එකතු කිරීම x ඍණ y. ඕක තමයි පරිමිතිය. අපි දැන් x පද ලියාගමු ඉතින්. x පද 3x x 3x x ඔක්කොම ඒවා තියෙනවා x පද 8x. හරිද දරුවනේ? හරි සර්. ඊළඟට 2y ගෙන් y අඩු වෙනවා y 2y ගෙන් y අඩු වෙනවා y y කියන්නේ 2y. එහෙම උත්තරයක් ආවද? ආවා සර්. හරි. 8x ධන 2y තමයි උත්තර. හරි. කාසි දෙකක් උඩ දැමූ විට ලැබෙන නියඳි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයකින් දැක්වුවහම අපිට මෙතන දාත හැකි කාසිය HT සිරස අගය. මෙන්න මෙහෙම කතිර වලින් තමයි ලකුණු කරලා පෙන්වන්න ඕනේ ස්ථාන ටික මේ වගේ. ඒ ලක්ෂ ප්‍රස්ථාරයේ කතිර වලින් දැක්වුවට ලකුණු එකයි. කාසි දෙකේම එකම පැත්ත. දැන් මේ අපි මේ එක අවස්ථාවක් සිද්ධියක් විස්තර කළොත් මෙතන කියවෙන්නේ පළමු කාසියේ සිරස ලැබී දෙවන කාසියේ සිරස ලැබී. මෙන්න මේ සිද්ධියෙන් කියවෙන්නේ ඒක. පළමු කාසියේ සිරස ලැබී දෙවන කාසියේ සිරස ලැබී. ඊළඟ මේකෙන් කියවෙන්නේ පළමු කාසියේ සිරස ලැබී දෙවන කාසියේ අගය ලැබී. මම මෙතන පෙන්නලා තින් දැන්. මෙතනින් කියවෙන්නේ පළමු කාසියේ අගය ලැබී දෙවන කාසියේ සිරස ලැබීම. මෙතනින් කියවෙන්නේ පළමු කාසියේ අගය ලැබී දෙවන කාසියේත් අගය ලැබීම. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේ සිද්ධිය. සම්භාවිතාව කීයද දරුවෝ?
4න් 2යි සර්. 4න් 2. 2කින් 1 කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ලකුණු ඔක්කොම 2යි. හොඳේ මේකට 1යි දෙන්නේ. ලක්ෂ්‍ය ප්‍රස්ථාරය ඇන්දට 1යි. ලිව්වට 1යි. ඊට පස්සේ දරුවනේ මේ ගාන ABCD සමාන්තර ආශ්‍රයේ AX CY සරල රේඛා BD ට ලම්බ වේ. අංග සම ත්‍රිකෝණ යුගලක් නම් කරන්න. කියන්න පුතේ. මං ලිව්වොත් ADX කියලා. කවුද? ADX. මෙයාට අංග සම වෙනවා කවුද? ADX ට අංග සම වෙන්නේ කවුද දරු? BYC BYC අවස්ථාව පාකෝපාද බලන්න මේකේ මේ පාදය මේකට සමානයි දී ඇත. මේක අංශ 90යි. ඔව්. ඒක එන්න ඕනේ කෝකෝපා කියලා තමයි මේ තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක. මේකේ අවස්ථාව කෝකෝපා. දැන් ඔයගොල්ලෝ මේක ලිව්වා නම් උත්තරේ එන්න ඕනේ කෝකෝපා කියලා. හරි. දැන් වෙන ත්‍රිකෝණයක් අපි ගමු. AXB අංග සම වෙනවා DYC. ඔව්. මම ඒක වෙන පාටකින් ලියන්නම්. AXB ත්‍රිකෝණයයි DYC ත්‍රිකෝණයයි. එහෙම ලිව්වොත් ඔයගොල්ලෝ අවස්ථාව ලියන්න කීයද? කෝකෝපා ඔව් ඒකේ අවස්ථාව ලියන්න වෙන්නේ මෙන්න පාද දෙකම මේ පාටින් දාන්න එක මේ පාද දෙක සමානයි මෙන්න මේ කෝණ දෙක සමානයි සහ මේක අංශක 90. ඒකේ අවස්ථාව මොකද්ද? කෝකෝපාමයි. සමම මේ අංග සමවන මේ ත්‍රිකෝණ යුගල් දෙක ලිව්වේ එතකොට ලකුණක් හම්බ වෙනවද? ඔව් එකයි හම්බ වෙන්නේ. ත්‍රිකෝණ යුගලට එකයි අවස්ථාව දෙකේම තියෙන්නේ කෝකෝපා තමයි. හරි සර්. එතකොට ත්‍රිකෝණ යුගල ලිව්වට එකයි අවස්ථාව ලිව්වට එකයි. සර් කර්ණ පා ගන්න බැරිද? කර්ණ පා ගන්න පුතේ කර්ණයයි පාදයකුයි තියෙන්න ඕනේ. දැන් කර්ණයේ වශයෙන් එන පාදයේ මේක කොහොමද සමාන වෙනවා? අපිට AXYC සමානයි කියලා දීලා හෝ එහෙම නැහැනේ. ඒකයි බැරි වෙන්නේ. හරි. එහෙම දෙන්න ඕනේ හොඳේ. කර්ණයකුයි පාදයකුයි තියෙන්න ඕනේ. පාදයක් දීලා නැහැ නෙවෙයි. හරි නේද? ලකුණු දාගන්නේ. ඊට පස්සේ දරුවනේ a ධන x වර්ග x ධන a වර්ගය සමානයි x වර්ග ධන b ධන 16 නම් a හා b වල අගය සොයන්න. එතකොට පුතේ මෙතන x ධන a වල වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් මෙහෙම. පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය කියන්නේ 2ax ඊළඟට දෙවන පදයේ වර්ගය. ඔහොම ලියත හැකියි. දැන් මේක සමාන වෙන්නේ පුතේ x වර්ග ධන b ධන 16ට. දැන් හරි පුතේ. එතකොට මෙතනින් අපි බලමු සමානය කවුද ඉන්නේ කියලා. දැන් a වර්ගයට සමානව ඉන්නේ කවුද? 16.
2ට සමාන වෙන්නේ b. හරිනේ දරු. එතකොට අපි a වර්ගය අගය හොයමු. a වර්ගයනේ 16 කියන්නේ. එහෙනම් පුතේ a කියන්නේ කීයද? a කියන්නේ 4. 4. ඊළඟට b කියන්නේ b කියන්නේ 2යි a සමාන අගය. එහෙනම් b කියන්නේ 4 වරක් 2 8යි. 8යි. a වලට 4යි b වලට 8යි කියලා ආවනම් හරි පුතේ. සර් 8යි x නේ දෙන්න ඕනේ. එතන පුතේ ඔය එතන bx කියලා තියෙනවා. ඔව් 8යි x ගත හැකි මොකද b වලට අගයක් දීලා නැහැනේ. සර් නිකන් 8යි කියලා ලිව්වොත් වැරදිද? නෑ මෙතන මේ පදේ b වල x කියලා අගය දාලා නේ. මොකද 2යි a x නේ සමාන වෙන්නේ b ට. හරි නේද? හරි සර්. හරි සර්. a වල අගය ලිව්වට 1යි b වල අගය ලිව්වට 1යි. හරි. දැන් 15 වෙනි ගාන. O කේන්ද්‍රය වෘත්තයේ AB ජායකි OC ලම්බකයි AB නම් AB 16ක් නම් OA 10ක් වේ. CD අගය තමයි යහන්නේ. මේක 10යි. AB 16යි කියන්නේ මේ කොටස 8යි. අපි හොයාගමු පුතා OC දිග. OC වර්ගය ධන AC වර්ගය සමානයි OA වර්ගය. මෙන්න මේ පයිතගොරස් සම්බන්ධයේ භාවිතයෙන් අපි OC දිග හොයාගමු. AC කියන්නේ 8 වර්ගය මේක 10 වර්ගය. OC වර්ගය 64යි 100යි. OC වර්ගය කියන්නේ 100න් 64ක් අඩු කරනවා 36යි. OC කියන්නේ 6යි. ඒක අවද ළමයි? ඔව් සර්. ඒකට ලකුණු 1යි. ඊළඟට CD දිග හොයන්නේ පුතා. අපි OD ගෙන් අඩු කරමු OC. OD කියන්නේ වෘත්තයේ අරයනේ. ඒක 10යි අනික 6යි. 4ක් කියලා දාවි. ඔව් සර්. සර්. හරි. ඒකට 1යි. දාසය වෙනි ගාන. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 150යි. විකර්ණයේ දිග 25යි නම් h වල අගය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 150 නම් මට කියන මේ ත්‍රිකෝණේ වර්ගඵලය කීයද කියලා? 75යි. ඔව්. ත්‍රිකෝණේ වර්ගඵලය වෙන්නේ මුළු වර්ගඵලයෙන් භාගයයි. අපි දන්නවා ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම 25 ගුණ කිරීම h. දැන් මේක සමාන වෙන්නේ කීයටද දරුවෝ? භාගයේ වරක් 25 වරක් h සමාන වෙනවා 75ට. එහෙම ආවද ළමයි? හෙලෝ. අවසර්. ඔව් දෙපැත්තම දැන් දෙකෙන් ගුණ කරනවා. මේ පැත්තත් දෙකෙන් මේ පැත්තත් දෙකෙන්. දෙකට දෙක කැපෙනවා. ඒ කියන්නේ පුතා 25යි h කියන්නේ 150යි. 25යි h 25න් බෙදන්න 150ත් 25න් බෙදන්න. h කියන්නේ පුතා 6යි. සර්. ඔව්. සර් ඒක එතකොට හදන්න බැරිද සමාන්තර රාශිය වර්ගඵලය අරගෙන? හැබැයි ඒ උත්තරය යනවා.
සමාන්තර ආශ්‍රය වර්ගඵලය. එයා ගත්තේ කොහොමද? මං ගත්තේ සර් වර්ගඵලය සමානයි h කුණු කිරීම ආධාරකයේ දිග. ආධාරකයේ දිග ගත්තේ. ආධාරකයේ විභාගය ගත්තා. ඒක වැරදි නේ. එහෙම ගන්න බෑනේ. මේ තියෙන කර්ණය දිග දීලා තියෙන්නේ. excuse me sir. ඔව්. සර් මම කෙලින්ම 150 25න් බෙදලා ගත්ත කමක් නැද්ද? ඔව්. මේවැ පුතා මේකේ සාමාන්‍යයෙන් ක්‍රමේ බලපාන්නේ 6 තිබ්බනම් හරි උත්තරේට. ක්‍රමයේ හරි, කියන්නේ හරි. හරි උත්තරේ තියෙනවා හරි. හරි. ඊළඟට 17 රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x වල අගය සොයන්න. ඒක නම් ලේසි. x එකතු කිරීම 2x ධන 60 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3x ධන 60 ඍණ 60 180 ඍණ 60 පුතේ 3x කියන්නේ 120යි. ඔක්කොම තුනෙන් බෙදුවහම x කියන්නේ අංශක 40යි. ආවද? ඔව් සර්. ඔව් සර්. ලකුණු 2යි. 18 වෙනි ගාන හරස්කඩ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක හරස්කඩ වර්ගඵලය 3යි AV ප්‍රිස්මයේ උස 2යි h වේ. ප්‍රිස්මයේ පරිමාව වෙන්නේ පුතා එහෙනම් අපි දන්නවා හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස තමයි පරිමාව. උත්තරේනේ කිදලු 3i a ගුණ කිරීම 2i h. අවසන් උත්තරේ එන්න ඕනේ 6i a h ඝන සෙන්ටිමීටර. හරිද පුතේ? හරි සර්. හරි. 19 වීජීය පද දෙකේ කුඩාම පොදු ගුණාකාරය 24යි a වර්ග b වේ. එක් වීජීය පදයක් 12යි ab a. අනෙක් වීජීය පදයේ සඳහා ගත හැකි පද පහත් සඳහන් වීජීය පද අතරින් තෝරන්න. දැන් එක්කෙනෙක් තමයි මෙයා. 12යි ab. 12යි ab ට ගැලපෙන එක්කෙනා වෙන්න ඕනේ. කුඩා පොදු ගුණාකාරය තියෙන්නේ 24යි a වර්ග b. එතකොට a වර්ගයක් වෙන්න අනිවාර්යෙන් එතන 12යි a නේ තියෙන්නේ. a වර්ග පදයක් තමයි එන්න ඕනේ. ඒ හින්දා 6යි a අයින් කරත හැකියි. එයාව ගන්න බෑ අපිට කොහොමද? 8යි a 6යි a 24යි a කියන ඒවාෙන් තෝරන්න ඕනේ. දැන් 12 තියෙන හින්දා 12න් බෙදෙන මෙන්න මේ එක ගන්න බෑ. අපිට 6යි a වර්ගයක් ගන්න බෑ. හරිද? 6යි a වර්ගය ගන්න බෑ අපිට. 24ක් ලැබෙන්නේ කීය තිබුණොත්ද? 8i වර්ග 8i a වර්ග තිබුණා. ඔව් මේකෙදි පුතේ අපිට උත්තර දැන් හිතන්න බලන්න මෙහෙම 12යි ab සහ 8යි a වර්ග තිබුණොත් අපිට පුළුවන් කූපෝගූ වලට ලියන්න මේක. කීයද? 24යි a වර්ග b කියලා. ඒක ගැලපෙනවා. ප්‍රශ්නයක් නැහැ. මෙයත් ගැලපෙනවා නේද? 12යි ab ත් එක්ක අපිට තිබ්බොත් 24යි a වර්ගය කියලා ගැලපෙන්නේ නැද්ද? කුඩා පුදුනාකාරයට 24යි a වර්ග b. පුළුවන් නේද? ඒ කියන්නේ මේකත් පුළුවන්. තව මොකද්ද? මේකත් පුළුවන්. දෙන්නම පුළුවන් නේද? ඔව් සර්. හරි. ඒ දෙකම හරි හොඳයි. සර් එතකොට එකකින් එකක් තිබ්බොත් ඒත් එකයි. හරිනේ. එකයි ලකුණු. එකක් තිබ්බොත් එකයි. ඒකට ඒක ඒ ගාන හදන්න ක්‍රමයක් නෑ නේද? උත්තර නිකන් අරගෙන නේද ගන්න වෙන්නේ? ක්‍රමය කියන්නේ පුතා අපි කුඩා පොදු ගුණාකාරය කියලා ගන්නෙ බෙදෙන සංඛ්‍යානේ. ඒ කියන්නේ අපි මේ ගත්ත සංඛ්‍යාවෙන් ඉතිරි නැතුව මෙයා බෙදෙන්න ඕනේ. හරිද? ඒතර මෙන්න එක්කෙනෙක් අපිට කලින් දීපු එක්කෙනෙකුත් ඉන්නවනේ. තේරුණාද? දැන් අපිට කලින් දීපු එක්කෙනා මත තමයි අනිත් දෙක තීරණය වෙන්නේ. කලින් දීපු එක්කෙනා 12යි ab හින්දා 12යි ab බෙදෙන එක්කෙනෙක් හිටියොත් අපිට 12ම ගත හැකි උත්තරේට. ඒ හින්දා ඒක ගන්න බෑ. පැහැදිලිද මං කිව්ව එක? දැන් 12යි ab කියනකොට අපිට 6යි a කියන එක ගන්න බෑ. හේතුව 12 6ෙන් බෙදෙනවනේ. තේරුණා නේද? ඔව් සර්. හරි. 24 ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ.
විශේෂිත කියලා ක්‍රමයක් නැහැ. හැබැයි අපි කුඩා පොදු ගුණාකාරය හොයන ආකාරය භාවිතා කරනවා. හරි. 20 වෙනි එක O කේන්ද්‍රීය වෘත්තයක ABCD වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය වේ. දී ඇති තොරතුරු ඇසුරෙන් AOB අගය. හරි පහසුයි. කීයද දරුවෝ? AOB කියන්නේ 40 ගුණ කරනවා කියන්නේ. දෙකෙන්. උත්තරේ AOB අගය වෙන්නේ අංශක 80යි. 80යි. දැන් ඒක මේ ඒ අංශකසෝ ගත හැටි පොඩ්ඩක් කියලා. ඔව්. ඒතර ඒක ගත්තේ පුතා ප්‍රමේයක් කෙලිම හොඳේ. කේන්ද්‍රයේ ආපාදිත කෝණය වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය එම ඡාපය මගින් පරිධියේ ආපාදිත කෝණය මෙන් දෙගුණයක්. නැත්නම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය එම ඡාපය මගින් ඉතිරි ඡාපය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. එන්න මේ ප්‍රමේයෙන් තමයි ගත්තේ. ඊළඟට පැහැදිලි නේද ඔයාලට? සර් පැහැදිලි. ඊළඟට ADB අගය. ADB කියන්නේ මෙන්න මේ කෝණය. ඒ කෝණය අගයනවා පුතා මේක 40 නම් මෙයා 40යි හේතුව එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එච්චරයි. 80ට 1යි 40ට 1යි. සර් 18 වෙනි ගාන පෙන්වන්න පුළුවන්ද? හරි සර් thank you. පහත දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් ඇති කොටුව තුර ලියන්න කියන බලන්න. සමහතුරස්‍රයක හා රොම්බසයක විකර්ණ ලම්බ සමච්ඡේදනය වේ. මොකද කියන්නේ? ප්‍රකාශය හරි. හරි. සමහතුරස්‍රයක හා රොම්බසයක පාද සියල්ල දිගින් සමාන වේ. හරි. ඊළඟට සමහතුරස්‍රයක හා රොම්බසයක සියලු කෝණ විශාලත්වයෙන් සමාන වේ. වැරදි. වැරදි. මෙහෙම තිබුණොත් ඒ කියන්නේ ප්‍රකාශන දෙකම හරිද? දෙකම හරි නම් ලකුණු දෙකයි. يعني මේකේ උත්තර වලින් උත්තර දෙකක් හරි නම් ලකුණු දෙකයි. හරිද? තුනම හරි නම් ලකුණු දෙකයි. දෙකක් හරි නම් ලකුණු එකයි. එකක් හරි ගියාට ලකුණු දෙන්නේ හරි දරුවනේ. හරි සර්. අපි යන් ඊළඟ ගානට AC හා BD යනු එකිනෙකට 20 මීටර දුරින් පිහිටි ගොඩනැගිලි දෙකකි. C සිට B හි අවරෝහණ කෝණය. C සිට B හි අවරෝහණ කෝණය මේ තියෙන. අවරෝහණ කෝණය මෙහෙම දාන්නේ හොඳ. C සිට B හි අවරෝහණ කෝණය 30යිලු. ඔන්න ඔහොම. A සිට D හි ආරෝහණ කෝණය 50ක්ද වේ. උතල ආරෝහණ කියන්නේ තිරහ සමග ඉහළට හදන කෝණ. අවරෝහණ කියන්නේ තිරහ සමග පහළට හදන කෝණ. මෙන්න මෙහිම ආවනම් හරි. ආවත් දරුවනේ වෙන සර්. ආකාරයෙන් ලකුණු කළා හරියන්නේ නැහැ. කියන්නේ. මේ යා කරලා තියෙන්න ඕනේද? CB යා කරලා ඔව් ඔව්. AB. එහෙමනේ දැන් දෘෂ්ටි රේඛාව තියෙන්නේ පැඳලා. හරි සර්. ලකුණු හම්බෙන්නේ ඒ දෙකට තමයි. CB යා කළාට 1යි AD යා කළාට 1යි. කෝණෙත් ලියලා හොඳේ. ඒකේ ලකුණු අංශක 50 ලකුණු කරලා තියෙන්න ඕනේ. අංශක 30 ලකුණු කරලා තියෙන්න ඕනේ. දැන් පුතාගේ ප්‍රශ්න තියෙන්නේ පුතා දිගටම ලකුණු කරලා ප්‍රශ්නේ තියෙන්නේ. කෝණේ මාක් කළාද? ඔව් සර්. ඔව් කෝණයේ හැඩය හරියටම කියන්නේ තියෙනවද ඒ ස්ථානයේට? ඔව් සර්. එහෙනම් ලකුණු දෙන්න. කෝණේ ලකුණු කිරීමට ලකුණක් හම්බ වෙනවා.
මට පොඩ්ඩක් පින්තූරයක් එවන්නකෝ මේ වෙලාව මම බලන්න හොඳ. සර් ඔව් කියන්න පුතේ. සර් 22 වෙනි ගානේ මේ මම ඇඳලා 30 මාර්ක් කරා. එතකොට 50ත් මාර්ක් කරේ මේ ඒ කලින් කරපු විදියට උඩින් මාර්ක් කරේ. බෑ එහෙම වැරදි. ඒක වැරදි නේද එකක් සර්? වැරදි. එතකොට ඔව් ඔව් වැරදි. එතකොට සර් ලකුණක් දෙනවද අර 100ක මාර්ක් කරපු එකට? මොකද්ද? ඔව් එකක් ලකුණු හම්බ වෙනවා. එකක් මාර්ක් කරනවා ලකුණක් හම්බ වෙනවා. හරි. ඕ කේන්ද්‍රීය වෘත්තයේ විස්කම්භය PQ වේ R යනු PR QR වන පරිදි වෘත්තයේ මත පිහිටි ලක්ෂයකි. PQR අගය තමයි යහන්නේ පුතේ. මේ කෝණයේ අංශක 90ක් වෙනවා හේතුව අර්ධ වෘත්තයේ කෝණය. මේක අංශක 90යි. එහෙනම් අනිත් කෝණය හිතාගත හැකියි ඔයගලන්ට. සමදීපාදක මෙයා සමානව x වෙනවා. සමානයි. උත්තරේ එනවා කීයද දරු? 45යි. ළමයින්ට උත්තරේ 45ක් ආවා නේද? ඔව් සර්. සර් ඔව් කියන්න. සර් ඒකේ අර අංශක 90 කියලා ගත්තේ කොහොමද සර්? ඒක මේ අපි අර කලින් ප්‍රමේයක් කිව්වා නේද පුතා? කේන්ද්‍රයේ ආපාහිත කෝණය ඉතිරි ඡාපයේ ආපාහිත කෝණයෙන් දෙගුණයක් කියලා. දැන් ඔව් මේ සර්. කෝණය 180 නේ පුතේ. එහෙනම් මේ කෝණ 90යි නේද? සර් අර්ධ වෘත්තයේ කෝණය. ඔව් අර්ධ වෘත්තයේ කෝණය තමයි. මම අර පුතාට පැහැදිලි කළේ යාර කලින් ප්‍රමේය අහපු හින්දා. දැන් පැහැදිලිද දරු? ඔව් සර් පැහැදිලි. හරි. ඒ 90 වෙන්නේ ඒකයි හේතුව. අපි ඕක ප්‍රමේයක් වශයෙන්ම කියනවා. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණය කියේ. හොඳ. හරි. ඊළඟට පුතේ AB අචල සරල රේඛාවකි. AB ට 5 සෙන්ටිමීටර් දුරින් සරල රේඛාව මත පිහිටියා වූද ඒ ලක්ෂයට සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි ලක්ෂවල පතය. හරි. ඒතර AB ට 5 cm දුරින් නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවනේ සමාන්තර රේඛාව. ඒ ලක්ෂයට 6ක් දුරින්. එහෙනම් ඒ ඉඳන් අඳින්න ඕනේ මොකද්ද? වෘත්තයක්. හරි දරුවනේ. ඒ ඉඳන් අරය 6ක් වන වෘත්තයක් අඳින්න ඕනේ. හරිද පුතා? හරි සර්. එතකොට මෙන්න මේ වගේ තැන් දෙකකදී මේ සරල රේඛාව කැපෙයි. මෙන්න මේ ලක්ෂ දෙක. මෙතනත් හැදෙනවා මෙතන. මේකේ අරය සෙන්ටිමීටර් 6යි. හරි. විසි පස්වනි ගාන සර් මම වෘත්ත කව කට්ටක් තියලා නෙවෙයි නිකන් ඇන්දේ ඒ හරිද? එතකොට හරිද? කමන්නේද? චාපයක් ඇඳලා කමන්නේ. වෘත්තෙම නැතුව මේ කොටස් දෙකක් ලකුණු වෙන දෙමයි. ලක්ෂ දෙක ලකුණුලා තියෙනවා. මෙතන ලක්ෂයක් ලකුණුලා තියෙන්න ඕනේ. මෙතන ලක්ෂය ලකුණුලා තියෙන්න ඕනේ. ලකුණු දෙකයි. ඊට පස්සේ අවසානයේදී දැන් මේ A වල අංශක ගාන කීයද දරුවෝ කෝණය කීයද? ඒ කෝණය එන්නේ 360න් අඩු කරනවා 150 210යි. ඔව්. සර් 20 වෙනවද? මොකද්ද? 23 වෙනි ගානට ඔව්. උත්තරේ පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? හරි සර්. හරි. මේකේ කෝණය වෙන්නේ 210යි. ඒ වර්ගයේ භෝජනාගාර 105ක් නම්
කියන්නේ 210ක් කියන්නේ 105යි නම් 360ට කියලා දෙනවා හරි. අපි ඒක ගන්නෙ මුළු ගණන හොයන්න ඕනේ. 210ක් කියන්නේ 105යි. ගුණ කරනවා 360. 360 මුළු ගානනේ. 180ද පුතේ උත්තරයට ආවේ? ඔව් සර්. මේ කෝණේ හෙව්වට එකයි මේකට එකයි. ලකුණු 50න් දාගන්න කීයද කියලා හොඳයි. හරි. අපි යන්න පුතා B කොටසට. හරි. ගැටලුවක් වෙනවා මට අහන්න වෙනම. අපි යම් B කොටසට. හරි. විද්‍යාලයක 10 11 ශ්‍රේණිවල සිසුන් පළමු කාණ්ඩයේ විෂයන් ලෙස භූගෝලය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය හා වාණිජ හා ගිණුම් කරන අධ්‍යාපනයට යොමු කොට ඇත. සිසුන්ගෙන් 7න් 2ක් භූගෝල විද්‍යාව හදාරති. ඉතිරි සිසුන්ගෙන් 10න් 7ක් පුරවැසි අධ්‍යාපනය හදාරති. ඉතිරි සිසුන් වාණිජ හා ගිණුම් කරණය හදාරති. පළවෙනි කොටස යහන්නේ එම වර්ෂයේ භූගෝල විද්‍යාව හදාරන්නේ නැති සිසුන් ගණන මුළු සිසුන් ගණනයෙන් කොහොමන භාගයක්ද? ළමයි ඒකේ උත්තරේ ගන්නේ කොහොමද? 7න් 2ක් භූගෝලය. අඩු කරනවා. ඔව් 7න් 7න් අඩු කරනවා 7න් 2ක් අඩු කරනවා. උත්තරේ 7න් 5ක් ආවද? ඔව් ඔව් සර්. සර්. ඔව් 7න් 5 ලිව්වා නම් ලකුණු 1යි පුතේ. ඊළඟට එම වර්ෂයේ පුරවැසි අධ්‍යාපනය. ඉතිරි අයගෙන් 10න් 7ක් නේ පුරවැසි. එහෙනම් 7න් 5න් 10න් 5ක් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ 7න් 5 ගුණ කිරීම 10න් 7ක් නේද සර්? 10න් 7 sorry. ඔව් 10න් 7ක් හොඳේ. 10න් 7. මේ 7ට 7 කැපෙනවා පුතා. 5ට 1යි මේකට 2යි. ඒ කියන්නේ 2කින් 1යි. 10න් 5 හෝ 2කින් 1 තිබ්බනම් හරි හොඳේ. හරි. මේකේ ලකුණු 2යි. ඊළඟට හරි. දැන් පුතේ මෙතන අපි දන්නේ නැත්තේ ගිණුම්කරණය කට්ටිය. ගිණුම්කරණයේ පිරිස කීයද දරුවෝ? හොයාගන්නේ කොහොමද? අනිත් විෂයන් දෙක එකතු කරනවා. ඔව් ගිණුම්කරණය මෙහෙම කරත හැකි ඕනන්නේ. දැන් භූගෝල විද්‍යාව හදාරන්න නැති ගානේ ඉන්නේ 7න් 5යිනේ. අපි 7න් 5න් අඩු කළා නම් 2කින් එකක් උත්තරේ හම්බ වෙයි නේද? ගිණුම් කරන කට්ටිය නේද? හතෙන් 5 කියන්නේ 14න් 10යි. අඩු කිරීම 14න් 7යි. 14න් 3ක් આવුත් උත්තරට ගන්න. ආව සර්. අවශ්‍ය. දැන් පුතේ අනුපාතයක් වශයෙන් දක්වන්න ඕනේ. දැන් මේක හෙව්වට අඩු කළා මේක අතර දෙකක් දෙනවා. දැන් අපි හොයමු අනුපාතය. භූගෝලය පුරවැසි ගිණුම් කරන. මම මෙහෙම ලියන්නම්කෝ. භූ පූ ගිණුම්. භූගෝලයේ ඉන්නවා 7න් 5ක්. sorry 7න් 2ක්. sorry 7න් 5 ඉතුරු ගන්න. 7න් 2ක්. පුරවැසි 2කින් 1. එන්නේ.
දෙකෙන් එකක්. ගිණුම්කරණය 14න් 3යි. 14න් 3ක්. අපි මේ හැම එකේම හරය සමාන කරමු පුතා. 14න් හරය ලියමු ඔක්කොම. පළවෙනි එක්කෙනා ලියද හැකි 14න් 2යි. දෙවෙනි එක්කෙනා ලියද හැකි 14න් මොකද්ද? සර් 14න් 14න් 4යි නේද? ඔව් 4. 14න් 4. අනික 14න් 7. අනිත් එක 14න් 3යි. එහෙනම් අපිට අනුපාතය පහසුවෙන් ගන්න පුළුවන්. එන්නේ හරි. 4/7/3. 4යි 7යි 3යි. මෙහෙම උත්තරයක් ආවද ඔයගලන්ට? ඔව් සර්. හරි. ඔය අතන ලකුණු දෙක. භාග සංඛ්‍යා වෙනකන් ගත්තා අර එතනින් මේ පළහැර දුන 4/7/3 කියන එක ගත්තේ නෑ. හරි. එහෙනම් එකයි පුතේ. හරි. ඊළඟට වාණිජ හා ගිණුම්කරණය හදාරන සිසුන් 45 නම් එම වර්ෂයේ 10 11 ශ්‍රේණියේ මුළු සිසුන් ගණන අහනවා. එහෙනම් පුතේ අපි කරන්න ඕනේ 14න් 3ක් කියලා කියන්නේ 45යි. එහෙනම් පුතේ 14න් එකක් කීයද? 45 3ෙන් බෙදෙනවා 15යි. බොහොම හොඳයි. එහෙනම් 14න් 14ක්. කියන්නේ 15 ගුණ කරනවා පුතේ 14න්. උත්තරේ එනවා 210යි. ඔව් සර්. ඒකේ ලකුණු දෙන්නේ ලකුණු 3ක් හම්බ වෙනවා මේක හෙව්වට හොඳේ. ලකුණු 10න් දාගන්න සම්පූර්ණ ගාන කීයද කියලා. ළමයි හරිද? හරි සර්. හරි. ඊළඟට පුද්ගලයෙකුගේ හෝ සමාගමක වාර්ෂික ශුද්ධ ආදායම රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි නම් එම වැඩිවන මුදල සඳහා ආදායම් බදු ගෙවිය යුතුය. වැඩිවන පළමු රුපියල් ලක්ෂ 5ට 4%ක්ද ඉන්පසු වැඩිවන මුදල් සඳහා 8%ක ආදායම් බද්දක් අය කෙරේ. ව්‍යාපාරිකයගේ වාර්ෂික ශුද්ධ ආදායම රුපියල් ලක්ෂ 7කි. ව්‍යාපාරිකයා බදු ගෙවිය යුතු මුදල කීයද? කීයද? ලක්ෂ 7න් ලක්ෂ 2යි. ඔව් පහක් එයා අඩු ගෙවන්න ඕනේ ලක්ෂ 2ක් විතරයිනේ. ලක්ෂ 7න් අඩු කරනවා ලක්ෂ 2ක්. අපි දැන් මේ වගේ විශාල සංඛ්‍යා ඔව් ගොඩක් නේ ලක්ෂ 5ක්. අඩු කරාම ලක්ෂ 2යි. විශාල සංඛ්‍යා කියවන්න අපි දැන් හුරු වෙන්න ඕනේ හොඳයි. right. රුපියල් ලක්ෂ 2යි 21000යි. මේක අඩු කරන පියවරට 1යි. උත්තරේ ලිව්වට 1යි. ව්‍යාපාරිකයා ගෙවන ආදායම් බදු මුදල වෙන්නේ පුතා මේ ලක්ෂ 2කට අය කරන්නේ කීය ගානේ දරුවෝ 100ට 4යි. 4යි. එහෙනම් උත්තරේ එන්නේ පුතා රුපියල් 8000යි. ඔව් සර්. හරි. ඒකේ ලකුණු හම්බ වෙන්නේ සුළු කිරීම පියවරට 1යි උත්තරේට 1යි. B කොටස ආනයනය කරන ලබන කැමරාවක් 130ක තීරු බද්දක් අය කරයි. තීරු බදු ගෙවීමෙන් පසු කැමරාවේ වටිනාකම රුපියල් 19500ක් නම් කැමරාව ආනයනය කළ විල. දැන් පුතේ මේ 19500 කියන්නේ 130 එකතු වුණාට පස්සේ. එහෙනම් මේ 19500 කියන්නේ 100ට කීයද? 130. ඔව් මේ 70 නෙමෙයි පුතේ. බද්ද අය කළාම ගාන වැඩි වෙනවනේ. මේ තියෙන්නේ 100ට 130ක අගය.
මේ 100ට 130ක් තමයි 19500. තේරුණාද? ඔව් සර්. හරි. 100ට එකක් කියන්නේ 19500 බෙදෙනවා 130න්. අපිට ඕනේ කලින් තිබ්බ ගානනේ. එහෙනම් 100ට 100 අගය හොයාගන්න ඕනේ. දැන් 1003 පොඩි පොඩක් එන්න. හරි. 19500 130න් බෙදලා 100න් ගුණ කළා නම් හරි. ඔච්චර. එහෙනම් උත්තරේ කීයක් එයිද බලමුකෝ. 19500 130න් බෙදලා 100න් ගුණ කරමු. 19500 130න් බෙදලා 100න් ගුණ කළාම බිඳුවට බිඳුව කැපෙනවා. 19ට 13 ඒවා එකයි. මෙතන 65ට 5යි. 15000 දෙන්නේ. සර් ඒ කියන්නේ 150 නෙමෙයි 1500 නේද ඒකට බෙදුවහම 1950 13 බෙදුවහම 13 ඔව් සර් 1500යි එහා පැත්තේ 10යි තුනේ. මන් නෑ මම බින්දු කපිය අනිත් පැත්තට. ඕගොල්ලෝ හරිද? ඒ ඕගොල්ලෝ 100 බින්දුවත් එක්කනේ කපලා තියෙන්නේ. මං කපුවේ 19500 බින්දුවත් එක්ක. හරිද? හරි සර් හරි. හරි. ලකුණු පුතාලා මේකටත් හම්බ වෙනවා ඔයගලන්ට දෙකක්. 15000 ලිව්වට. සුළු කිරීම පියවරට එකයි උත්තරයට එකයි. වාර්ෂික වටිනාකම රුපියල් 120000ක් වන කඩකාම්බරයක් සඳහා පළාත් පාලන ආයතනයක් කාර්තුවකට රුපියල් 1500ක බරිපණම් බදු මුදලක් අය කරයි. වාර්ෂිකව ගෙවන ගාණ තමයි පුතේ 1500 කීයක්ද? 4ක් 4ක්. ඒ කියන්නේ රුපියල් 6000 6000යි. 6000 ලිව්වට පුතේ ලකුණු දෙකයි. පළාත් පාලන ආයතනය අය කරන වරිපණම් බදු ප්‍රතිශතය වෙන්නේ අපි ඒක ලියන්නේ කොහොමද? 120000ට 6000යි නම් 100ට කීයද? මේකට එකයි. සුළු කළාම උත්තර එනවා 100ට කීයද? 5ක්ද? 100ට ඔව් මේ බිංදු 3ට බිංදු 3 කැපෙනවා. මේ බිංදුවට බිංදුවක් කැපෙනවා. උත්තරේ ගන්නේ 60 බෙදීම 12. 100ට 5යි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. හරිද ළමයි? හයි සර්. right. අපි යමු ඊළඟ කොටසට. පාදයක සර් මට පොඩ්ඩක් මේ දෙවෙනි එකේ අන්තිම මේක පොඩ්ඩක් පෙන්වන්න. හරි සර්. පාදයක දිග 14ක් වූ සමහතුරස්‍රාකාර රෙදි කැබැල්ලකින් පුටු කොට්ටයක් සඳහා කුෂන් කවරයක මතුපිට නිර්මාණය කරයි. එහි එක් පාදයක දිග අරය වන කේන්ද්‍රික ඛණ්ඩයක් වර්ණවත් රෙදි කැබැල්ලකින් සමන්විත වේ. මේක 14යි. අරය 14යි. හොඳයි. හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න. ඔව්. සර් දෙවනි ගානේ අන්තිම එකේ C කොටස තියෙන්නේ. ඔව්. කියන්නකෝ. අදිති මට මැසේජ් එකක් දැම්ම නම් ලේසිටක් දාලා. මම උත්තරේ කියන්නම් පුතේ. සිග්නල් ඩ්‍රොප් වෙනවා ඔයාගේ. ඒ හින්දා පුතේ ඒකේ පළවෙනි ගානට මම හොයලා ඒකට 12 එකතු කරලා 12
පැහැදිලි නෑ පුතේ. අනිකයරත් මෙයා පැහැදිලි නැද්ද මෙයාව? පැහැදිලි නෑ සර්. ඒක Yes, sir. තමයි. ඔව් පුතේ ඔයා මේ මට මැසේජ් එකක් දාන්න ආවිත් මම උත්තරේ කියන්නම් දරුවෝ. අදිති මට ඔයා පැහැදිලි නැහැ. ඔයා මේ මට කියන්නකො විස්තරේ මැසේජ් එකක් හරි දාන්න මම දාන්නම්. හරි. තුන්වෙනි ගානේ පළවෙනි කොටසේ ඉන්නේ පුතා 25R ගුණ කිරීම භාගයේ තමයි. භාගෙද 4න් එක දරුවෝ. හතරෙන් එක 4න් එකයිනේ. උත්තරේ එන්නේ දෙවරක් 7න් 22 වරක් 14 වරක් 4න් එක. උත්තරේ කීයක් එනවද? ඡාපදී. 22යි 22යි. ඔව් 22යිනේ. හරි. සුළු වෙන ආකාරය පොඩ්ඩක් මෙතන පෙන්නද හැකිනේ. 4ට 2යි 1යි 1යි 1. හරි. ඊළඟ ගාන වර්ණවත් කේන්ද්‍රික කන් රෙදි කැබැල්ල හැර ඉතිරි කොටසේ වර්ගඵලය සොයන්න. ඒ සඳහා අපිට දෙකම හොයන්න වෙනවා නේද? මේකේ ලකුණු දෙන්නේ පුතා දැන් පළවෙනි එකේ 22 හෙව්වට ලකුණු දෙකක් හිමි වෙනවා ඔයගලන්ට. ඊළඟට වර්ණවත් කේන්ද්‍රික කන් රෙදි කැබැල්ල හැර ඉතිරි කොටසේ වර්ගඵලය සොයන්න. අපි කොහෙම හොයමු සමහතුරාශ්‍රී වර්ගඵලය 14 වරක් 14 කීයද දරුවෝ 196යි වර්ග 196ක් එනවා. ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 5R වර්ගයෙන් 4න් එකයි 7න් 22යි 14 වරක් 14යි 4න් එකයි කීයද දරුවෝ 154යි. ඔව් 154යි. එහෙනම් ඉතිරි වර්ගඵල 196න් අඩු කරනවා 154යි. 6න් 4ක් 2යි 5න් 4ක් 9න් 5ක් 4යි. මේක දාවේ ඔව් සර්. වර්ග වෙනුන 42යි හරි. ඒකටත් ලකුණු මෙන්න මේකට එකක් දාගන්න. මේක හෙව්වට එකක් දාගන්න. මේක හෙව්වට එකක් දාගන්න. හරි. තුන්වෙනි ගානේ අහන්නේ වර්ණවත් රෙදි කැබලි 8ක් අවශ්‍ය වේ නම් එම රෙදි කැබලි 8 කපා ගැනීම සඳහා ඍජු කෝණාශ්‍රාකාර රෙදි කැබැල්ලේ අවම දිග හා පළල ඇතුළත් එම රෙදි කැබැල්ල දැක්වෙනසේ දල රූපයක් අඳින්න කියලා කියනවා. වර්ණවත් රෙදි කැබලි 8ක් අවශ්‍යයිලු පුතා. හරිද? එතකොට අපිට පුළුවන් ඔය 8ක් කියන එක ගන්න මෙහෙම. දැන් සම්පූර්ණ වෘත්තයකින් 4න් පංගුවක්නේ මේක වෙන්නේ. අපිට පුළුවන් මේ වගේ එකිනෙකට ගෑවිච්ච වෘත්ත දෙකක් ඔය වගේ ගන්න. හරිද? මේක සමාන කොටස් 7ට වෙන් කරත හැකි වුණා. හරිද දරුවනේ? මේක තමයි ඍජු කෝණාශ්‍රය වෙන්නේ අපි. ළමයින්ට පැහැදිලිද? ඔව් සර්. හරි. එතකොට ඒකේ දිග වෙන්නේ කීයද දරුවෝ? මේක සෙන්ටිමීටර් 56යි. 14යි. ඔව් 14යි 17. මෙතන 14යි කියන්නේ 28යි. 28 දෙකක් 56යි. දිග 56ක් වෙනවා සෙන්ටිමීටර්. පළල වෙන්නේ පුතේ 28යි. 28යි. විස්කම්බේ අගේ එන්නේ. මේ එක රූපයක්. ඊළඟට මේ වගේ තවත් එකක් ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට දැන් ඔය විදිහ නැතුව අපිට අවශ්‍ය නම් මේ විදිහට එහෙමදී මෙතන එක් කාලක්. මෙහෙම තවත් කාලක්.
8ක් නෙවනේ ඔක්කොම. තව වෙනත් ක්‍රම ඕගලන්ට ආවනම් කියන්න මට හොඳයි. දැන් ඔක්කොම දැන් කීයද ඔක්කොම? 1යි 2යි 3යි 4යි එතන 5යි 6යි. ඔව් තව 2යි ඕනේ. 7යි 8යි. මෙහෙමත් පුළුවන්. හරිද පුතේ? හරි සර්. මෙහෙමත් පුළුවන්. එතකොට ඒකෙත් උතර මැද කෑල්ල තමයි දැන් මේකේ මේ එකම ප්‍රමාණය තමයි මේ තියෙන්නේ හොඳයි. මේකේ දිග කීයක් වෙනවද? 14යි 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 56යි. 6යි. පළල 28යි. 28යි. මේ ක්‍රම දෙක හැර තවත් ක්‍රම වලට ගත එකක් තියෙනවද? හරි. මේකේ දල රූපයක් ඇඳලා දිග පළල ලකුණු සර්. කරලා තිබ්බොත් ලකුණු දෙකයි. කියන්න පුතේ. ඕක නිකම්ම මේ සාමාන්‍ය විදියට අරගෙනත් එතකොට එන්නේ ඒකම නිසා. සාමාන්‍ය දේ කියන්නේ. ඒ කියන්නේ මේ ওই දික් අතටම ඔව්. එතකොටත් එන්නේ 56යි 28යි. මට තේරුන්නේ නැහැ. දික්කතරම කිව්වේ. සර් ඔය මේ අර පින්තූරේ පළවෙනි එක ඇඳලා තියෙන්නේ. ඔව්. ඒ වගේ දිගටම 4ක් ඇඳන් ගිහිල්ලා පල්ලෙහානුත් ඒ විදිහටම දිගටම 4ක් ඇඳන් ගියා. ඔව් ඒත් හරි. කොහොමත් හරි. ඔගේ පොඩි කෑල්ල ඉවත් වෙන්නේ. ඒ ඉවත් වෙන කෑල්ල කොහොමත් ඉවත් වෙනවා කි. සමහතු ලක්ෂණ. හරිද? හරි. ඊට පස්සේ හරි සර්. රෙදි කැබලි 8 කපාගත් පසු අපතේ යන කොටසේ වර්ගඵලය හොයන්න. අපි දැන් මේකේ මුළු වර්ගඵලය මුලින් හොයමු. මුළු වර්ගඵලය හොයන්නේ 56 ගුණ කරනවා 28න්. ඒකේ උත්තරය අපිට ගන්න පුළුවන් 56 28න් ගුණ කළාම කීයද? 56 28. 48න් 8යි 4ක් ඉතුරුයි 44යි. 12න් 2යි 1ක් ඉතුරුයි 10යි 1යි 11යි. 8යි 6යි 5යි 1යි. 1560ක් ආවද? ඔන්න උත්තරේ මුළු වර්ගඵලය. හරි දරුවනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය 154 ඒවා 8ක්. හරිනේ පුතාලා? හරිද? 32න් 2යි 3ක් ඉතුරුයි 40යි 3යි 43න් 3යි 4ක් ඉතුරුයි 12යි. 1232යි. එහෙනම් අපතේ යන්නේ කොච්චරද? එක්දාස් 568න් අඩු කරන්න 1232ක්. 8න් 2ක් 6යි 6න් 3ක් 3යි 5න් 2ක් 3යි 336ක්ද? සර් ඔව් කියන්න. ඒ ඔය අපතේ යන ගාන අර කලින් හැදුවේ අපතේ යන කොටසක වර්ගඵලය ඒ වගේ 8ක් ගත්තාම තියෙනවා මේ උත්තරේ. හරිනේ. ඒ වගේ 8කින් එනව නේද? ඔව් සර් ඔයාගේම තමයි එන්නේ. හරි. මේකට 3යි ලකුණු. හොඳයි. ඒ 3 හම්බ වෙන්නේ මම එකයි දාන්න එකින් එක. ඒ ලකුණු 3 හම්බ වෙන්නේ මෙහෙම. මේකට 1යි. හරි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. සර් ඔය ක්‍රමයට හැදුව නැති කට්ටියට තොරා ලකුණු දෙක තුනම නැද්ද? හම්බ වෙනවා. තුනම හම්බ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක එක කැබැල්ලක අපතේ යන ප්‍රමාණය 8න් ගුණ කරලා උත්තරය ගත්තොත් ඒ ලකුණු ගන්න දාගන්න. හරිද ළමයි? හරි සර්. right. හතරවෙනි ගාන පාසලේ සිසුන් පිරිසක් විසින් විද්‍යාලයේ හෙළබජුන් නාපන ශාලාව. ඔව් කියන්න. කලින් ඒකට උත්තරේ කීයද? 336යි. හරි සර්. ඒක මේ 42 8න් ගුණ කරලා ගන්නත් පුළුවන් නේද සර්?
ඔව් අපි දැන් කිව්ව එක හරි කියලා. ඇහුන්නේ නැද්ද? නෑ සර් සිග්නල් මොකක් හරි දුන්නා. හරි. ඊළඟට හෙළබොජුන් නාපන ශාලාවෙන් ලබාගත් එක් පළතුරු බීම වර්ග පානය කිරීම පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. දිවුල් බීමටගත් සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් පැපොල් බීම මිලදී ගනී. එහෙනම් අංශක ගාන කීයද දන්නේ? අංශක 60යි. ඔව් 30 ඒවා දෙකක්. අංශක 60යි. දෙගුණයක් කියවම 60යි. ඒක ಗುಣ කරනවා පෙන්නුවට එකයි මේකට එකයි ලකුණු දෙකක් හොඳයි 60 බිව්වට. නෙල්ලි බීම් පානය කළ ගණන සිසුන් 30ක් නම් ආපන ශාලාවෙන් බීම පානය කළ මුළු සිසුන්. ඒ කියන්නේ අංශක 90ක් කියන්නේ 30යි. අංශක 90ක් 30යි. එහෙනම් අංශක 300ක් නේ අහන්නේ. අංශකයක් කියන ළමයි කීයද? අංශකයක් කියන ළමයි 30 බෙදීම 90. 360ක් කියන්නේ 30 90ෙන් බෙදලා 360ෙන් ගුණ කරනවා. උත්තරේ 120ක් දායි පුතේ. ඔව් සර්. හරි. 30 90ෙන් බෙදලා 360ෙන් ගුණ කරන්න. 120යි ගාන. ඒකට ලකුණු දෙකයි. අඹ බීම පානය කළ සිසුන් ගණන 15ක් නම් වට ප්‍රස්ථාරයේ අඹ පානය කළ සිසුන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. සිසුන් 15ක්ලු අඹ. ඒක හොයන්නේ කොහොමද දරුවෝ? කෝණය හොයන්නේ 360 කීයෙන්ද? 15 120ෙන් බෙදලා 360ෙන් ගුණ කරනවා. 15 බෙදීම 120ෙන් ගුණ කරනවා. ඔව් 15ෙන් ගුණ කරනවා. 360 120ෙන් බෙදලා 15ෙන් ගුණ කරනවා. උත්තරේ 3 වරක් 15 45 අංශක ගන්න. ඔව් සර්. හරි. හරි දරුවනි. ඊළඟට ලකුණු දෙකයි මේකටත් හොඳයි. ඊට පස්සේ කියන්නේ පැපොල් බීම පානය කළ සිසුන්ට වඩා කොපමණ සිසුන් ප්‍රමාණයක් පේර බීම පානය කළේදයි සොයන්නලු. එහෙනම් අපිට සිද්ධ වෙනවා පේර කෝණේ හොයාගන්න නේද? පේර කෝණේ පෙර 135යි. ඔව් එන්නේ 360ෙන් අඩු කරනවා කීයක්ද? දිවුල් 30යි, 25ක් අඹ 45යි, පැපොල් 60යි, නෙල්ලි 90. ඔන්න ඔය ටික අඩු කරනවා. ආංශක 225යි. right බලමු. 360ෙන් අඩු කරනවා මේ ටික එකතුව 150යි, 180යි, 225ක්. අඩු කළාම උත්තරේ එනවා 135යි. 35ක් සර්. 135යි. හරි මේකේ හෙව්වට ලකුණයි හොඳයි. ඊට පස්සේ අපි හොයමු පේර බීම කොච්චරක් බිව්වද කියලා. කොච්චරක් පානය කළාද පේර බීම? 45ක්. ඔව් අපිට කෙලින්ම නම් වෙනස හොයත හැකි නේද? කෝණ අතර වෙනස වෙනවා ලේසියෙන්. කෝණ වෙනස හොයමු කරක් ගන්න. කෝණ වෙනස කීයද? 135න් අඩු කරනවා පැපොල් බීම කෝණය 60යි නේද? ඔව් සර්. ඒකට උත්තරේ එන්නේ 5න් බිඳුවක් 5මයි 13න් 6ක් 7යි 75යි. එතකොට අපි අංශක 75ට ළමයි ගන්න හෙව්වනම් හරිනේ ඔව් සර්. නේද? හරි. එතකොට අංශක 75කින් ළමයි කීයක් පෙන්වනවද පෙන්වන්නේ කොහොමද? 120 360ෙන් බෙදලා ගුණ කළා නම් හරි 75යි. එහෙමද ආවේ?
ළමයි 25ක් දාවි කියන්නේ වෙනස. ඔව් සර්. හරි. මෙතන එන්නේ 75 බෙදීම 3 25යි එන්නේ. මේ තවත් ක්‍රමයක් තියෙනවා දරුවෝ. පේර බීම පානය කරන ළමයි ගාන හොයා ගන්නවා. ඊට පස්සේ පැපෝල් බීම් පානය කරන ළමයි ගාන හොයා ගන්නවා. ඒ දෙක අඩු කළත් 25ක් උත්තරයට එයි. ආවද? ඒක තමයි හැදෙන්නේ. හරි. මෙහෙම දෙදී ඔයගොල්ලෝ. වෙන වෙනම ගණන් දෙක හොයලා අඩු කළා සර්. වෙන වෙනම ගණන් දෙක හොයලා අඩු කරලා ගන්නත් පුළුවන්. නැත්නම් කෝණ වෙනස අරගෙන ගන්නත් පුළුවන්. හරි. ඒකත් ලකුණු 10න් දාගන්න පුතේ. හරි නේද? හරි සර්. right. ඊළඟට දරුවනේ ඊළඟ ප්‍රශ්න. පස්වෙනි ගාන ව්‍යාපාරිකයෙකුට සුදු කමිසි දෙකක්ද පාට කමිසි තුනක්ද කළු කලිසම් 3ක් හා දුඹුරු පැහැති කලිසමක්ද ඇත. හරි. මේ ගාන සුදු කමිස දෙකයි. ඊළඟට කළු කලිසම් පාට කමිස 3යි. සුදු කමිස 2යි පාට කමිස 3යි. හරි. කළු කලිසම් 3යි දුඹුරු පැහැති කලිසමයි. එයාට කලිසම් 4යි තියෙන්නේ ඔක්කොම. ඔව්නේ. කලිසම් 4යි කමිස 5ක් තියෙනවානේ. ඔව් හරි. මෙන්න මෙතන තමයි මාක් වෙන්න ඕන. හොඳ මේ වගේ. අර මම කලින් එකත් මාක් කරලා පෙන්නුවා ඔයගලන්ට. මේ වගේ ලකුණු නම් හරි. ලක්ෂ්‍ය ප්‍රස්ථාරය. ලක්ෂ්‍ය ප්‍රස්ථාරයේ ලක්ෂ්‍ය ලකුණු කළාට ලකුණු 2යි. ඊට පස්සේ අහනවා සුදු කමිසයක් සමග කළු කලිසමක් තෝරා ගන්නේ නම් සම්භාවිතාව හොයන්නලු. මේක ලකුණු කරලා. දැන් මෙතන මේ පළවෙනි සිද්ධිය කියවුවොත් ඒක කියවන්න වෙන්නේ සුදු කමිසයට කළු කලිසම. සුදු කමිසයට කළු කලිසම. සුදු කමිසයට කළු කලිසම. මේක කියවෙන්නේ සුදු කමිසයට දුඹුරු කලිසම. තේරුණා නේ පුතේ? දැන් මේක අහන්නේ සුදු කමිසයට කවුද? කළු කලිසම. එහෙනම් ගන්න මේ ටික නේද? හෙලෝ ළමයි හරිනේ පුතේ ලකුණු 1යි මේකට. හොඳයි. මේක මාක් කරලා පෙන්නුවට සම්භාවිතාව වෙන්නේ මුළු සිදුවීම් තියෙනවා පුතා 20ක්. 20න් 6යි. 10න් 3ත් හරි. 10න් 3ත් හරි. ඊට පස්සේ ඉහත ප්‍රතිඵල රුක් සටහනක දක්වන්නලු. කොහොමද? කමිසය එතන දාන්නේ මොකද්ද? සුදු වර්ණ. කමිස වල මොනවද වර්ග තියෙන්නේ? සුදු වර්ණ. ඔව් දැන් මෙතන මේ පොඩ්ඩක් මේ කමිස එන්න උඩ හොඳේ මෙතන. කමිස මෙතනින් එන්න ඕනේ. හරි. මෙතන එන්න ඕනේ සුදු. මම නැත්නම් ඉංග්‍රීසියෙන් W කියලා දාන්නම්කෝ. එයා ලියලා තියෙන විදිහටම. W. මේකට දාන්න වෙන්නේ C ද? WC. හරි. ඊළඟ මොකද්ද? එයාට තෝරගන්න පුළුවන් කමිස වලට පස්සේ කලිසම් කළු දුඹුරු. ඔව් කලිසම්. ඒ කියන්නේ අවස්ථා දෙකයිද?
කළු දුඹුරු. ඒ කළු පාට කොහොමද දීලා තිබ්බේ? කළු පාට B. කළු B දුඹුරු BR නේ. හරි. වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. කළු B නැත්නම් BR. මේකට වෙන්න පුළුවන් BBR. දැන් අපි සම්භාවිතාවන් ටික ලියමු. මට කියන්න දරුවෝ කමිසයක් ලබා ගැනීමේ සුදු පාට කමිසයක් ලබා ගැනීමේ හැකියාව කීයද? ඔක්කොම 5ක් තියෙනවා. 5න් 2යි 2යි. පාට එකක් ගනිමි. 5න් 3යි 3යි. හරි. මෙතන කලිසමත් තෝරා ගැනීම මෙතන එනවා 4න් 3යි 4න් 1යි. මෙතනත් 4න් 3යි 4න් 1යි. හරි. ඒකේ ලකුණු හම්බෙන්නේ පුතා මේ ටික ලිව්වට 1යි. සම්භාවිතාව ලිව්වට 1යි මේ පේලියේ මේකෙත් ලිව්වට 1යි. ලකුණු 3යි හොඳේ. ළමයි හරිද ඒක? හරි හරි. ඊළඟට අහන්නේ මොකද්ද? සුදු කමිසයක් සමග දුඹුරු පාට කලිසමක් ලැබීම හෝ පාට කමිසයක් සමග කළු පාට කලිසමක් ලැබීමේ සම්භාවිතාව බලමු. සුදු කමිසයක් සමග දුඹුරු. දැන් මෙතන ගත්තොත් මේ අවස්ථාවේ WB. ඒ කියන්නේ සුදු කමිසය කළු කලිසම. මේ WBR. ඒ කියන්නේ සුදු කමිසය දුඹුරු කලිසම. මේක CB. ඒ කියන්නේ පාට කමිසයට කළු කලිසම. CBR. පාට කමිසයට දුඹුරු කලිසම ආදී වශයෙන් එනවා. දැන් මෙතන අහන්නේ සුදු කමිසයක් සමග දුඹුරු පාට කලිසමක්. එහෙනම් මේ අවස්ථාව. ලැබීම හෝ පාට කමිසයක් සමග කළු පාට කලිසමක් ලැබීම. එනස ඔය ගණන් දෙකෙන් එකක්ද හදන්න ඕනේ දෙකම හදන්න ඕනේ. දෙකම නෑ එකතුවනේ ගන්න තියෙන්නේ. ඒ දෙකේ එකතුව ගන්න වෙන්නේ. දැන් මේකෙන් එන්නේ සුදු කමිසයක් සමග දුඹුරු පාට. ඒකේ සම්භාවිතාව ගත්තොත් අපිට ගන්න වෙන්නේ 5න් 2 ගුණ කිරීම 4න් 1. එහෙම ලැබීමේ සම්භාවිතාව 20න් 2යි. මේක 5න් 3 ගුණ කිරීම 4න් 3. ඒකේ සම්භාවිතාව 20න් 9යි. පොඩකින් සුදු කමිසයක් සමග දුඹුරු පාට කලිසමක්. හරි. ඊළඟට හෝ පාට කමිසයක් සමග කළු පාට කලිසම. හරිනේ පුතේ? ඔය දෙක නේ අහන්නේ. හෙලෝ. ඔව් සර්. හරි. එතකොට මෙරීමක් කරනවද මේ දෙක? 20න් 2යි 20න් 9 එකතුව. 20න් 11ක් ආව නම් හරි. හරිද? හරිද දරුවනේ? හරි සර්. මේ වගේ තමයි එන්න ඕනේ. ඒකෙදි බලන්න ඕනේ ඔයගොල්ලෝ මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා. අහලා තියෙන එක අනුව උත්තරේ ගත්තා නම් හරි. දැන් මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ සම්භාවිතාව හෙව්වට මේ කොටස හෙව්වට එකයි මේක හෙව්වට එකයි මුළු සම්භාවිතාව හෙව්වට එකයි. හරි ළමයි? ලකුණු 10න් දාගන්න එච්චරයි. සර් පොඩ්ඩක් උඩ ගණන් වල ලකුණු පෙන්නන්න. සර් එතකොට හරි සර් හරි සර්. හරි පුතේ.